අග්‍රාමාත්‍යවරයාට කියන්න පුළුවන්ද ජනාධිපතිවරයාට කියන්න පුළුවන්ද පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකින්ට කියන්න පුළුවන්ද හෙට මේ රටට මොකද වෙන්නේ කියලා? අද පාර්ලිමේන්තුව මුදල් සම්බන්ධයෙන් වග කියනවද? මේ හැමෝම දිහා අපිට පේන්නේ දූෂිතව හැටියට. මම කියන්නේ කලාකරුවන් සහ ක්‍රීඩකයෝ දේශපාලන නුසුසුයි කියලා. හැබැයි ඒක මත නාම යෝජනා හම්බෙන්න තිබිච්ච අය සමහර දූෂිත දේශපාලඥයෝ හම්බෙන්න තිබිච්ච අය හම්ට නාම යෝජනා දුන්නේ නැහැ. මොකද දූෂිත දේශපාලඥයොත් එක්ක දේශපාලන සංස්කෘතිය නිවැරදි තැනකට ගේන්න බෑ. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා මාසෙකට ලක්ෂයක් එකමාරක් පඩියක් අරගෙන බිලියන ගණන් වටින ගෙවල් හදන්න පුළුවන්ද? අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනතාවට අර්බුද රාශියකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඊයේ දවසේදී බස් රථයෙන් නිවසේ සිට රාජකාරියට ගියපු ඔබ බස් රථයට ගෙවපු ගාස්තුවට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩියෙන් අද දවසේ අද උදෑසන ඔබට ගෙවන්නට සිද්ධ වෙන්නට ඇති. ඊයේ දවසේදී ඔබ ගෑස් ගන්නට ඉන්ධන ලබා ගන්නට පොලිමේ හිටියත් අද පොලිමේ ඉඳලවත් ලබා ගන්නට ගෑස් ඉන්ධන නැති වෙලා තියෙන්නට පුළුවන්. හැමදාමත් අපි අහනවා අපේ රටේ ආර්ථිකයට අපේ රටේ දේශපාලනයට අපිට වැරදුනේ කොතනද කියලා. අපි හැමදාමත් පාලකයෙක්ව බලයට එද්දී ඒ පාලකයව බලයට ගේන්නට මහන්සි වෙනවා. ඒ පාලකයා වෙනුවෙන් කතා කරනවා. ඉන් අනතුරුව මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ අපි පාලකයාට විරුද්ධ වෙනවා. මෙතන වැරද්ද තියෙන්නේ කොතනද? පාලන තන්ත්‍රයේද, රාජ්‍ය තන්ත්‍රයේද, ආර්ථිකයේද, මහජනතාවගේද? අද අපි කතා කරන්නේ මේ පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට අද අපි අපේ ටෝක් 24 වැඩසටහනට බොහොම ගෞරවයෙන් යුක්තව කැඳවාගෙන ආවා. ෆෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා. අයබන ඔබතුමාට. අයබන්. මුලින්ම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මැතිවරණ ගැන ජනතාව කතා කරන කාල සීමාවක රටේ ජනතාව පාලකයෝ වැරදීද කියලා ආය කතා කරන කාල සීමාවක අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබතුමාට මුලින්ම බෙහෙවින්ම ස්තුතියි. අපි සාකච්ඡාව මේ විදිහට පටන් ගත්තොත් වර්තමාන අපි ශ්‍රී ලංකාව දිහා බැලුවාම රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා අපිට තේරෙන කාරණයක් තමයි කොහොමත් අහෝ අපටත් වැරදිලා ඇත කොහේ හෝ මන් සන්ධියක් කොතන හරි අපිට වැරදුනා. ඔබතුමා හිතන විදිහට අපිට කොතනද ඇත්තටම වැරදුනේ? ඔව් දැන් මේ ප්‍රශ්නේ අපිට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නිකන් සරල නිශ්චිත උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක්. හැබැයි අපිට වැරදිච්ච නිශ්චිත තැනක් තියෙනවා. ඒ නිශ්චිත තැන තමයි අපිව නියෝජනය කරන්න. මොකද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ බොහෝ රටවල් නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණ හරහා අපි ක්‍රියාත්මක කරනවා. අපිට වැරදිච්ච තැන තමයි අපිව නියෝජනය කරන්න හරි නියෝජිතයෝ පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතන වලට පත් කරන්න නොහැකි වීම. අපිට හරි තෝරා ගැනීමක් කරන්න බැරි වුණා. ඒක තව ටිකක් උඩට ගියොත් ජනාධිපති දක්වා අපිට හරි තෝරා ගැනීමක් කරන්න අපි අසමත් වෙලා තියෙනවා මැතිවරණ හරහා. ඒ වැරදි තෝරා ගැනීම වල ප්‍රතිඵලය තමයි අපි අද භුක්ති විඳින්මින් තිබෙන්නේ. එතකොට අපි හරි මිනිස්සු හරි තැනට යවුවේ නැති වුනහම ඒගොල්ලෝ ගන්න වැරදි තීන්දුව, ඒගොල්ලන්ගේ තියෙන අඥාන භාවය, ඒගොල්ලෝ තීන්දුව නොගැනීම, වැරදි වෙලාවට වැරදි තීන්දුව ගැනීම, ඒගොල්ලන්ගේ ආර්ථික සමාජීය දේශපාලන දැක්මේ පරිමාව මේවා කිසිවක් අපි සලකන්නේ නැතුව තමයි අපි එක තනතුරු වලට පත් කරලා යවලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඒගොල්ලන්ගේ දැනුමේ පරිමාවට ඒගොල්ලෝ තීන්දුව ගත්ත නිසා අද අපි මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් තිබෙනවා. දේශපාලන අර්බුදයට මුහුණ දෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි දූෂිත දේශපාලඥයෝ මේකට විතරක් ලඝු කරන්න බෑ. අපේ රටේ තියෙන සිස්ටම් වල තියෙන ප්‍රශ්න, ගවර්නන්ස් ස්ට්‍රක්චර්ස් පිළිබඳ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම කේන්ද්‍රීයව හැදෙන්නේ. මොකද මේ ඔක්කොම සිස්ටම් ගොඩනගන්නේ බලයට පත්වන පාලකයෝ. ඒගොල්ලෝ තමයි සිස්ටම් හොඳට හදන්නේ හෝ නරකට හදන්නේ. ඒ සියල්ලටම කටයුතු කරන්නේ. මහජනයාට තියෙන ඕනේ ඩිමාන්ඩ් එකක්. මොකද අපේ පැත්තෙන් ඒ ඩිමාන්ඩ් එකත් ඒකත් එක ප්‍රශ්නයක්. හැබැයි නිශ්චිතව බහව ප්‍රශ්නෙට පුළුල් උත්තරයක් තිබුණා. නිශ්චිත ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් හැටියට ගත්තොත් අපි වැරදි මිනිස්සු අපේ නියෝජිතයෝ හැටියට තෝරලා ඇවලා තියෙනවා. ඊළඟට අපි පසු විපරමක් කරලා නැහැ මේ දක්වා. දැන් තමයි වැරදිලා හොඳටම අර අපි මෙතෙන්ටම ගිල්ුණාට පස්සේ තමයි
අපිට මතක් වෙන්නේ දෙයියනේ අපි වරද්දගෙන නේද කියලා. කොතන හරි තැනක් වැරදුනා නේද කියලා. අනිවාර්යෙන්. ඔබතුමාගේ පිළිතුර මම තව චුට්ටක් ලඝු කරලා ඍජු කරලා ගත්තොත් ඔබතුමාට කියන්නට පුළුවන්ද අපිට හරියටම වැරදුනේ අපි මැතිවරණයක් ඔස්සේ නිවැරදි පාලකයන් තෝරාගත්තේ නැද්ද? එහෙම නැත්නම් එහෙම නිවැරදි පාලකයෝ තෝරා ගන්නට උචිත මැතිවරණ ක්‍රමයක් අපිට තිබ්බේ නැද්ද? ඒක මෙහෙමයි. ඒකත් ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද මැතිවරණ ක්‍රමයේ ගැටලු ටිකක් තියෙනවා. මොකද අපේ රටේ මැතිවරණ ක්‍රමය ඇත්තටම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමය අපි සමානුපාතික ක්‍රමයේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දැන් පළාත් පාලනයට එනකොට සමානුපාතික පදනම ආරක්ෂා කරගත්ත කේවල කොට්ටාස ක්‍රමයකුත් මේකට එකතු කරලා තියෙනවා මෑතක. එතකොට දැන් සමානුපාතික ක්‍රමය ගත්තොත් සමානුපාතික ක්‍රමේදී අපේක්ෂකයෙකුට මුළු දිස්ත්‍රික්කයක් පුරා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරන්න සිද්ධ වෙනවා. එතකොට විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වියදම් කරන්න වෙනවා. එතකොට ලංකාවේ නීතියේ අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ ක්‍රමවේදයක් නැහැ. සීලින් එකක් නැහැ. ලෝකේ බොහෝ රටවල් වල තියෙනවා. එතකොට අසීමිතව සල්ලි වියදම් කරන්න වෙනවා මැතිවරණයකට. එතකොට මේ වියදම් කරපු අසීමිත මුදල් ආපහු හොයාගන්න මිනිස්සු ඒ මහජනීයතේන්ට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ පාලකයෝ ගෙන් අපි අපේක්ෂා කරන්නේ යහපව් සැරයක්. මළගෙදරට මගුල් ගෙදරට උදව් කරන්න, ආසන්නම කෙනෙක් වුණොත් පෙට්ටිය අරන් දෙන්න, රස්සාවක් ගන්න, ඉස්කෝලේ හදන්න, පාරවල් හදන්න, ප්‍රතිපත්ති නීති සම්පාදනය ඒවා නෙමෙයි අපි ඩිමාන්ඩ් කරන්නේ. මේක එක පැත්තක්. මේක එක පැත්තක් මැතිවරණ ක්‍රමය හා බැඳිච්ච. අපිට මේක දීර්ඝව කතා කරන්න පුළුවන්. අනිත් පැත්ත තමයි අපිට මැතිවරණයකදී තෝරගන්න වෙන්නේ දේශපාලන පක්ෂ දාන ක්ලයිස්ට් වලින් මිනිස්සු. හැම දේශපාලන පක්ෂයක්ම දාන්නේ දූෂිතයෝ නම් මේකට. අදක්ෂයෝ නම් දාන්නේ එකට. මිනිස්සුන්ට තෝරා ගැනීමක් නෑ අපේ රටේ තියෙන ක්‍රමය අනුව. ලෝකේ වෙනත් රටවල් වල තියෙනවා මේ ක්‍රම ඡන්දදායකයට නැත්නම් පාක්ෂිකයට තෝරා ගැනීමක් තියෙනවා. තමන් අකමැති තමන් එක පැත්තකට ඡන්දෙ දීලා වෙනත් දේශපාලන පක්ෂයක අපේක්ෂකව තෝරන්න පුළුවන් රටවලුත් තියෙනවා. දැන් නෝර්වේ වගේ රටවල් වල සමහර අවස්ථා තියෙනවා. හැබැයි අපේ රටේ ඒකත් ඇත්තටම මැතිවරණ ක්‍රමයේ කොටසක් දිගුවක් හැටියට තමයි මේකත් කියන්න වෙන්නේ. අපේ රටේ හැබැයි ඒක භාවිතාවේ වෙනසක් තියෙනවා. මැතිවරණ ක්‍රමයේ එසේම තිබුණත් දේශපාලන පක්ෂ වලට පුළුවන් මහජනයා සැබෑ ලෙස නියෝජනය කරන පාර්ලිමේන්තුවට ගත්තොත් පාර්ලිමේන්තුවේ දැන් ප්‍රමුඛ කාර්ය මිනිසුන්ට අමතක වෙලානේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්ය මිනිසුන්ට අමතක වෙලා තියෙන්නේ. මිනිසුන්ට විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතක වෙලා තියෙන්නේ. මොනවද? නීති සම්පාදනය. අද පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය වෙනවද? මේ දැන් මේ ඊයේ පෙරේදාත් 21 වෙනි සංශෝධනය ගැන ආව අපු තත්ත්වය අපි දැක්කා. මුදල් පාලනය. අපේ වෙනුවෙන් අපේ පොදු මුදල් ටික පාලනය කරන්න තමයි පාර්ලිමේන්තුවට දීලා තියෙන්නේ. ඒතර පාර්ලිමේන්තුවේ ඒ සම්පත් ටික මංගොල්ල කරනවානේ පාර්ලිමේන්තු මහජන නියෝජිත මම කියන්නේ සියලුම දෙනා කියලා. හැබැයි මේ මුදල් ටික පාලනය කරන්න ඒගොල්ලෝ අසමත් වෙලා තියෙනවා. ඊළඟට ප්‍රතිපත්ති ආණ්ඩු බවට පත් වුණාම ප්‍රතිපත්ති සම්පාදනයේ මූලික කාර්යභාරය. ඒතකොට මේවා ඒගොල්ලන්ගෙන් අමතක වෙලා තියෙනවා ඒගොල්ලන්ට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ප්‍රශ්නේ මුලට අහපුවා આવොත් ඒ ටික කරන්න පුළුවන් මිනිස්සුද මැතිවරණයකදී දේශපාලන පක්ෂ වලින් අපේක්ෂක හැටියට ඉදිරිපත් කරනවා. නමුත් රෝණ හෙට්ටිආරච්චි මහත්මයා ඔයක හා බැඳිච්ච තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබතුමා කිව්වට මේ සුදුසු පුද්ගලයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. අපේ වර්තමාන පාර්ලිමේන්තුව දිහා බලපුවාම අපේ වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නවා ගණිතාංශයෙන් උසස් පෙළ හදාලා දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඉංජිනේරුවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. මේ ගොවි මේ පැලැන්තියෙන් පැවතගෙන පුද්ගලයෝ ඉන්නවා. කර්මාන්ත පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. නමුත් ඔය ඔක්කොම අර පාර්ලිමේන්තුව කියන දියවන්නාවට වැටුනහම ඔක්කොම එකම ගොඩට වැටුනහම ඔක්කොම හොරකම් කරන්න පටන් ගන්නවානේ. දේශපාලන සංස්කෘතියද වැරද්ද තියෙන්නේ? ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඔබ නිවේදකයෙක් හැටියට අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඇත්තටම සුදුසුකම් කියන්නේ මොකද්ද? මහජන නියෝජිතෙන්ගේ. දැන් ඔබ අපි කතා කරන එක නිර්ණායකයක් තමයි බොහෝ දෙනා මේ අධ්‍යාපනය කියන එක. දැන් අපි සිංගප්පූරු උදාහරණයක් ගන්නවා. සිංගප්පූරුවේ ඔක්කොම PhD holders තමයි ඉන්නේ. ඇත්තට ඒකේ වටිනාකමක් තියෙනවා. නවසීලන්තේ. නවසීලන්තේ රටවල් ගොඩක් අපිට ගන්න පුළුවන්. නමුත් අපි සිංගප්පූරුව නිකන් ලේසියට ගන්නවනේ. සිංගප්පූරු මොකද සිංගප්පූරුව ලංකාව දිහා බලලා තමයි ගොඩ නැගුණේ. දැන් අද අපි සිංගප්පූරුව දිහා බලනවා. තව රටවල් තියෙනවා. ඉතින් අපි ආසන්නේ මැලේසියා, මහතීර දැන් මේ ලංකාවෙත් ඒවා ඡන්ද ව්‍යාපාරයේත් කොටස් බවටපත් වුණානේ. මහතීර මොහොමඩ් ගැනත් කතා කරන්නේ. එතකොට අධ්‍යාපනය කියන්නේ එක සුසුකමක් විතරයි. දැන් ඔබ කිව්වා වගේ මේ පාර්ලිමේන්තුවේ දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතිඥයෝ කොච්චර ඉන්නවද? එතකොට ඒ අධ්‍යාපනයෙන් මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් මේ රටේ මේ ප්‍රශ්නයක් තියෙන විදිහක් නෑ. ආර්ථික විශේෂඥ කොච්චර මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද? එහෙනම් මේ රට ආර්ථික අර්බුදයකට යන විදිහක් නෑ. හැබැයි
අධ්‍යාපනය කියන්නේ එකක් විතරයි. මේක වැදගත්ම කාරණය තමයි මහජනයා ගැන සෙන්ස් එකක් තියෙන්න ඕනේ. පුරවැසියා ගැන සෙන්ස් එකක් තියෙන්න ඕනේ. මේ නියෝජිත මේ දැන් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ හැසිරෙන දිහා බැලුවාම මේ උගතුන් බුද්ධිකමතුන් නැහැ කියන අය පාර්ලිමේන්තුවේ හැසිරෙන දිහා බැලුවාම ඒ සෙන්ස් එක මේගොල්ලන්ට තියෙනවද? අපි කා වෙනුවෙන්ද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ? මහජන නියෝජිතයෝ හැටියට. කාවද අපි නියෝජනය කරන්නේ? ඒ නියෝජනය කරන මිනිසුන්ගේ ප්‍රශ්නය ගැන සංවේදී භාවයක් තියෙනවද මේ අයට? මේ සංවේදී භාවයේ බරපතල ප්‍රශ්නයක් මේ දේශපාලනයේදී. ඒ වගේම දැන් පාර්ලිමේන්තුව වගේ ගත්තහම ජනාධිපති ධූරය වගේ ගත්තහම ඒගොල්ලන්ට තියෙන්න ඕනේ පුරවැසියාට එහා ගියපු දැක්මක්. දැන් සිංගප්පූරුවේ ලී කුවාන් යූ ලංකාව දිහා බලලා අවුරුදු 50ක් එහා පැත්තේ සිංගප්පූරුව කොහෙද තියෙන්නේ කියලා එයා හිතුවා. ඒ හිතලා ඒ ඉලක්කයට තමයි ගියේ. ඒතර අපේ මහජන නියෝජිතයට මේ විෂන් එක තියෙනවා. තව අවුරුදු 10කින් හෙට රටට මොකද වෙන්නේ කියලා මෙයාට කියන්න පුළුවන්ද? අග්‍රාමාත්‍යවරයාට කියන්න පුළුවන්ද? ජනාධිපතිවරයාට කියන්න පුළුවන්ද? පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකින්ට කියන්න පුළුවන්ද? හෙට මේ රටට මොකද වෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි නායකයෝ එහෙම නෙමෙයි. අවුරුදු 25ක් 30ක් 50ක් එහා දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට විෂන් එකක් තියෙන්න ඕනේ. දැක්මක් තියෙන්න ඕනේ. එහෙම මිනිස්සු පත් උනේ නැතුව උගත්තු ටිකක් විතරක් පත් වුණා කියලා. මේ තව ගොඩාක් ඒවා මේකට කියන්න පුළුවන්. දැන් ඔබ ඔබේ ප්‍රශ්නේ කොටසක් හැටියට මේ දූෂණය ඔබ ඇතුල් කළා. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ පාර්ලිමේන්තුවේ එක ප්‍රමුඛ කාර්යයක් තමයි අපේ රටේ මුදල් ටික කළමනාකරණය කිරීම, ආරක්ෂා කිරීම, ඵලදායීව යෙදවීම. අද පාර්ලිමේන්තුව මුදල් සම්බන්ධයෙන් වග කියනවාද? අපි දැක්කා පහුගිය දවස්වල මහ බැංකුව අධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තු කාරක සභාවට ගෙන්න ගන්න තිබිච්ච අමාරුව. පාර්ලිමේන්තුවට ඒ බලය තියෙනවද? ඒ බලය දේශපාලන හස්තයන් විසින්, දේශපාලන ලබැදියාවන් විසින් ඒ පාර්ලිමේන්තුවේ බලය පාර්ලිමේන්තුවෙන් ගලවලා තියෙනවා. මම කියන්නේ පාර්ලිමේන්තුවේ ඔක්කොම මේ දූෂණයට පක්ෂයි කියලා. පාර්ලිමේන්තුවේ යමක් කරන්න පුළුවන් උත්සාහයක් තියෙන පිණිසු 25ක් 30ක් හරි ඉන්න හින්දා තමයි රවින්දු පාර්ලිමේන්තුවත් ඔය මට්ටමෙන් හරි තාම තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගිනි තියන්නේ නැතුව මිනිස්සු ඔය මට්ටමෙන් හරි තියෙන්නේ මේ ටික දෙනෙක් හරි මේක ඇතුලේ ඉන්න හින්දා. හැබැයි අපිට සමස්ත චිත්‍රය දිහා බැලුවාම මේ රටේ දේශපාලඥයෝ ඔබ කිව්වා වගේ මේ හැමෝම දිහා අපිට පේන්නේ දූෂිතයෝ හැටියට. ඇයි අපිට හැම වෙලේම අහන්න දකින්න ලැබෙන දූෂණයක කොහේ හරි කොටසක මේ 225ම ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. මම හිතන්නේ අරගල භූමියේත් එහෙම කියනවා කියලා. ඒ කොහේ හරි කොනක අන්තිමට දේශපාලඥයෙක් ගෑවිලා ඉන්නවා. දැන් අද මේ කැබිනට් මණ්ඩලයේම කී දෙනෙක් ඉන්නවද රටේ මහජන මුදල් මංකොල්ල කෑම පිළිබඳව අවභාවිතා කිරීම පිළිබඳව චෝදනා ලැබපු අය. ප්‍රධාන පුටුවේ ඉඳලා පහළට කී දෙනෙක් ඉන්නවද? එතකොට එහෙම මිනිස්සුන්ට නම් අපි රට බාර දෙන්නේ. අපේ රටේ මුදල් ටික දැන් අපි හිතන්නකෝ අපි සල්ලි ටිකක් අපේ සල්ලි ටික අපි බැංකු ආරක්ෂා කරන්න නම් අපි මොකද කරන්නේ? අපි කාටද දෙන්නේ? මොන වගේ කෙනෙකුටද? අපි බලන්නේ ඒක ආයෝජනය කරන්න දුන්නා. ඒක ආරක්ෂා කරන්න දුන්නා. පළවෙනි එක මොකක්ද අපේ? විශ්වාසය. අඩුම තරමේ මේක ආයෝජනය කළා මට ලාභෙ එන්නේ නැති වෙන්න පුළුවන්. අඩුම තරමේ මං දීපු මුදල් ටික මට අහපව හම්බ වෙයි කියලා. හරි අපි අපේ මුදල් ටික මුළු රටේම මුදල් ටික දීලා දෙන්නේ කාටද? අපිට එහෙම කිසිම විශ්වාසයක් නැති. එහෙම නැත්නම් විශ්වාසය කඩපු මිනිස්සුන්ට. නමුත් රෝණේටිආරච්චි මහත්මයා අපි දැන් ප්‍රායෝගිකව කතා කරත් ඔබතුමා කියන කතන්දර ටික හරි. අපි පාලකෙක්ව තෝරාගද්දී ඒ පාලකයා පිළිබඳව විශ්වාසයක් තියෙන්නට ඕනි. ඔහු රටේ ජනතාවට ආදරය කරන්නට ඕනි. දැක්මක් තියෙන්නට ඕනි. ඒ කාරණා ටික එකඟ වෙන්නට පුළුවන්. නමුත් දැන් අධ්‍යාපනික සුදුසුකමක් වගේ දෙයක් අපිට මැනීමකට ලක් කරන්න පුළුවන්. දැන් අපි පාලකෙක්ව තෝරගද්දී යට නොමිනේෂන් එකක් දෙද්දී අපි කොහොමද ඒ පාලකයා රටේ ජනතාවට ආදරෙයිද? එයාට දැක්මක් තියෙනවද? ඔය දේවල් අපි මනින්නේ කොහොමද? මොකක්ද මේවා මයින්ඩ් තියෙන්නේ මිම්ම? ඒකත් ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි ඔබට මතක ඇති මම දන්නේ නැහැ රවින්දු. අපි මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියන අරගලය පටන් ගත්තේ දැන් අවුරුදු 10ක් 12කට කලින්. ඒකට මේක එක පියවරක් හැටියට අපි මාර්තු 12 ව්‍යාපාරය කියලා ව්‍යාපාරයක් ගොඩනගුවා. ඒක ඇත්තටම අපි විශාල කණ්ඩායමක් පැෆල් සංවිධානයෙන් ඔබට ඉන්නවා. ඒක වෘත්තීය වේදීන්, කලාකරුවෝ, වෛද්‍යවරු, විශ්වවිද්‍යාලාචාර්යවරු, පරිපාලන නිලධාරීන් මේ ඔක්කොම එකතු වෙලා ඉන්නවා. අපි ඒකෙන් නිර්ණායක සමුදායක් ගොඩනැගුවා. ලංකාව පුරාම අධ්‍යයනය කළා. මහජන නියෝජිතයෙක් වෙන්න අපේක්ෂකත්වය ලබන්න දේශපාලන පක්ෂ ලබා දිය යුතු සලකා බැලිය යුතු නිර්ණායක. ඒකට මේ දේශපාලන පක්ෂ ඔක්කොම එකඟ වෙලා අත්සන් කළා. නමුත් අවසානයකට ඒක ක්‍රියාත්මක වීමේ බරපතල ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
එතකොට දැන් බොය කියන ගුණාත්මක කාරණා දැන් සංඛ්‍යාත්මක දේවල් අපිට වයස ඔන්න 65ට වඩා අඩු වෙන්න ඕන කිව්වොත් ඔන්න අපිට බලන්න පුළුවන් රයිට් 65ට අඩු කෙනෙක් දාන්න පුළුවන් ඔන්න අධ්‍යාපනයේ සාමාන්‍ය උසස් පෙළ තියෙන්න ඕන කියලා කිව්වොත් ඒක දාන්න පුළුවන් ඒක මෙෂර් කරන්න පුළුවන් ඔබ කිව්වා වගේම හැබැයි මහජන නියෝජිතයෙක් වෙන්න අපේක්ෂා කරන කෙනෙකුගේ දේශපාලන පක්ෂයකට වගකීමක් තියෙනවා ඔහුගේ හෝ ඇයගේ කැරියර් පාත් එක බලන්න මොනවද ඔහු පහුගිය අවුරුදු 20 25 කරලා දෙන්නේ අපි හිතමුකෝ අර ක්වොලිටිස් ටික අමතක කරන්නකෝ ඒ දැක්මාරව මේව අමතක කරන්නකෝ එතකොට ඒකෙන් රට ඉස්සරහට යන එක වලක් දැක්මක් නැති මිනිහෙකුලොත් ඉස්සරහට යන එක වලකින්න පුළුවන් හැබැයි රට ආගාධයට යන එක ඕ රටේ සම්පත් මංකොල්ල කණ එක නවත්තන්න අඩුම තරමේ දේශපාලන පක්ෂ වලට පුළුවන් මේ අපේක්ෂකයෝ නාම යෝජනා දෙන්න කලින් ඒගොල්ලන්ගේ අතීතේ හාරලා බලන්න මේගොල්ලෝ චරිත සහතිකේ බලන්න මේගොල්ලෝ ආණ්ඩුවත් එක්ක මුදල් ගනුදෙනු කරන අය මේක සමාජයට අහිතකර ව්‍යාපාරවල යෙදෙන මිනිස්සුද රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා ලැබපු අයද ප්‍රචණ්ඩකාරීව හැසිරිච්ච අයද ජනතාවත් එක්ක කොහොමද ඔවුන් ගනුදෙනු කරලා තියෙන්නේ එතකොට මේවා බලන්ද සාධාරණ වගකීමක් දේශපාලන පක්ෂ වලට තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන පක්ෂ හැම වෙලේම කියන්නේ මේ කාරණේ අපි කතා කළාම මේගොල්ලෝ කියන්නේ අපි දාන්නේ විනිං හෝස්ලා. ඒ කියන්නේ දිනන අස්සයෝ තමයි දාන්නේ. දේශපාලන පක්ෂ වලින් පැත්තෙන් ගත්තොත් ඒක හරි. අපි දේශපාලනය කරනවා නම් අපි දාන්නේ දිනන කෙනා තමයි. හැබැයි දිනන නිර්ණායක මොකද්ද? විනිං හෝස් ක්‍රයිටීරියා එක මොකද්ද? දැන් රටේ දිනන ක්‍රයිටීරියා එක තමයි සල්ලි ටිකක් වැඩිපුර බෙදම් කරන්න පුළුවන්ද? ඡන්දදායකයන්ට මොනවා හරි ඡන්ද වෙලාවේදී දෙන්න පුළුවන්ද? පක්ෂයට වියදම් කරන්න හැකියාවක් තියෙනවද? ඔහු ප්‍රසිද්ධද? නිතරම ටීවී එකේ පේන්න ඉන්නවද? ලොකු පෝස්ටර් ටිකක් ගහලා ලොකු කැම්පේන් එකක් ගෙනියන්න පුළුවන්ද? ඡන්දදායකයොත් එහෙම තමයි පෙළ ගැහිලා තියෙන්නේ. ඒකට දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ විනිං හෝස් නිර්ණායක වෙනස් කරන්න ඕනේ. පබ්ලික් ඩිමාන්ඩ් එකක් හදන්න ඕනේ. දැන් ගෝල් පේස් භූමියේ දැන් හැදිලා තියෙන්නේ ඒක. ඒ පබ්ලික් ඩිමාන්ඩ් එක. ඔබ රවින්ද්‍ර ඔබ දන්නවා ආර්ථික විද්‍යාව මම හිතනවා සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි ඉල්ලුමට සැපයීම ඒක තමයි මේ දේශපාලනයේ සිද්ධාන්තය. එතකොට දේශපාලන පක්ෂ බලනවා ඕන හොරෙක් දැම්මහම අවුරුදු 4-5ක ආපස්සට හැරිලා බලන්න මංකොල්ල කාලා රාජ්‍ය සම්පත් මංකොල්ල කාලා බන්ධනාගාර ගත වෙනකොට එයා කොහොමද හැසිරෙන්නේ කියලා මෙහෙම ආයිබෝන් කියනවා මේක අරගෙන මෙතන මාංචුව හැබැයි ආයිබෝන් කියනවා අහපව් බන්ධනාගාරයෙන් එළියට එනකොට දේශපාලන පක්ෂයේ සහ ආධාරකරුවෝ 100 ගාණක් ගිහිල්ලා මල් මාලා දාලා පිළිගන්නවා. ඔබට මතකද දකුණ එක මහජන නියෝජිතේ කාන්තාව 100ක් මම දන්නේ මේව ඇත්ත නැත්ද 100ක් දූෂණය කළා කියලා කිව්වා. හැබැයි ඔහු බේරගන්න කියලා කාන්තාවම 100 ගාණක් ඔහු නිදොස් කොට නිදහස් කරන්න කියලා 100 ගාණක් පොලිමේ ගියා. ඒක දේශපාලන පක්ෂ බලනවා. මේ ජාතියේ බඩු තමයි ජනතාව ඉල්ලන්නේ. මේ ජනතාව ඉල්ලන නිසාද ජනතාවගේ නිර්ණායකය වෙනස් වුණොත් දේශපාලන පක්ෂ වලට ඒක වෙනස් කරන්න වෙනවා. 2015 අපි මේ නිර්ණායක හදලා ඒ වෙලාවේ කරපු ඩිමාන්ඩ් එක වැඩි නිසා සමහර කලාකරුවෝ සමහර ක්‍රීඩකයෝ මම කියන්නේ කලාකරුවන් සහ ක්‍රීඩකයෝ දේශපාලන නුසුසුයි කියලා. හැබැයි ඒක මත නාම යෝජනා හම්බෙන්න තිබිච්ච අය සමහර දූෂිත දේශපාලඥයෝ හම්බෙන්න තිබිච්ච අය හම්ට නාම යෝජනා දුන්නේ නැහැ. මේ ඩිමාන්ඩ් එකයි වෙනස් අපි ඇති කරන්න ඕනේ. දේශපාලන පක්ෂ වලට අපි දෙන්න ඕනේ පණිවිඩයක්. උඹලා දාන ඕන තක්කඩියේ බාර ගන්න අපි සූදානම් නැහැ කියලා. දේශපාලන පක්ෂ දන්නවනම් සල්ලි ටිකක් වියදම් කළා මෙහෙම කෙනෙක් දැම්මාම ඔන්න මිනිස්සු ඡන්ද දෙනවා කියලා. දේශපාලන පක්ෂ දාන්නේ ඒ වගේ මිනිස්සු. ඒකයි කියන්නේ විනිං හෝස්ලා අපි දාන්නේ කියලා. විනිං හෝස් නිර්ණායක අපි වෙනස් කරන්න ඕනේ. ඒක තමයි ගෝල් පේස් භූමියේ මේ ළමයි රෑ දවල් අවුව වැස්ස නොතකා කරන්නේ. අපි වැඩිහිටියෝ හැටියට පුරවැසියෝ හැටියට මේක තේරුම් අරගෙන ඒ නිර්ණායකය ඒ විනිං හෝස් ක්‍රයිටීරියා එක වෙනස් කරන්න අපි අත්වල බැඳ ගන්න ඕනේ. අපි අවුරුදු ගාණක් තිස්සේ ඡන්ද දුන්නේ දිනන අශ්වයන්ට. නමුත් දිනන අශ්වයන්ට ඡන්ද දෙන්නේ නැතුව ගුණාත්මක අශ්වයෙක්ට අපි ඡන්දෙ දෙන්න ඕනා නේද කියන කාරණය පිළිබඳව කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් රෝහණ හෙටිආරච්චි මහත්මයා අපි කතා කරමින් ඉන්නේ මේ දේශපාලන ක්‍රමය පිළිබඳව රටේ ජනතාව සහ පාලනය පිළිබඳව. දැන් අපි
ඔය මොන නිර්ණායකය අරගෙන හොඳ පුද්ගලයන් අපි තෝරාපත් කරගත්ත කියමුකෝ. හොඳ පුද්ගලයන්ට විතරක් අපි නොමිනේෂන් එකක් දුන්නා. හැබැයි තවමත් අපේ ජනතාවගේ හිත් තුළ මේ මතයක් සහ සැකයක් තියෙනවා. කොච්චර හොඳ පුද්ගලයෙක් අපි ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවුවත් ඒ හොඳ පුද්ගලයාත් මේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ නරක වෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට කොච්චර නරක මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගාවට ආවත් ඒ මිනිස්සු දමනය වෙලා සංසුන් වෙලා හොඳ මිනිස්සු නානේ. අපි වවුලගේ ගෙදර ගියොත් අපි එල්ලිලා ඉන්න එපයි. හැබැයි මට හිතෙනවා අපේ දේශපාලන ක්‍රමය ඇතුළෙත් යහපත් සංස්කෘතියක් තිබ්බොත් එතනට එන්නේ හොඳ මිනිස්සයාද එතනට එන්නේ නරක මිනිස්සයාද කවුරු වුණත් ඒ යහපත් සංස්කෘතිය ඇතුලේ නිවැරදි පුද්ගලයෙක් විදිහට ඔහුට දේශපාලනය කරගෙන යන්නට පුළුවන් කියලා මට හිතෙනවා. එහෙම හිතද්දි මට හිතෙනවා මෙතන වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ටත් වඩා නිර්ණායක වලටත් වඩා අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ කියලා. ඔව් ඒක දේශපාලන සංස්කෘතිය කියන්නේ මොකක්ද? එතකොට දේශපාලන සංස්කෘතිය කියන්නේ මිනිස්සුන්ගෙන් බැහැර දෙයක්ද? සිස්ටම් එකෙන් බැහැර දෙයක්ද? පාර්ලිමේන්තුවෙන් බැහැර දෙයක්ද? නැහැ. අනිතරයි ප්‍රශ්නේ තියෙන්නේ. දේශපාලන සංස්කෘතිය කියන්නේ මේ සියල්ලම. එතකොට ඔබ නිවැරදිව කිව්වා මේ දේශපාලන සංස්කෘතිය විසින් යහපත් පුද්ගලයෙකුට දේශපාලනයට එන්න තියෙන අවස්ථාව බැහැර වෙනවා. එහෙම නැත්නම් යහපත් පුද්ගලෙක් එන්නේ නැහැ. මේ දූෂිත මේ හොරු ගොඩට යන්න ඕනේද කියන ප්‍රශ්නයක්. යන්න දෙන්නෙත් නැහැ. යන්න දෙන්නෙත් නැහැ. ඊළඟට කෙනෙක් ගියත් අහපව් ඒ ගොහරු ඇතුලේ යාට යමක් කරන්න පුළුවන්ද කියලා. මේක තමයි දීර්ඝකාලීනව තියෙන අපිට ප්‍රශ්නේ. ඒතකොට මේක කොතනින්ද හදන්නේ? මේක මිනිස්සු හදලා හදන්න පුළුවන්ද? සිස්ටම් හදලා හදන්න පුළුවන්ද? පාලකයෝ හදලා හදන්න පුළුවන්ද? මේක නිකන් අර කිකිලිද බිත්තරේද වගේ. ඉස්සෙල්ලා ඉන්නේ කිකිලිද නැත්නම් බිත්තරේද වගේ තමයි. ඒතකොට මගේ අදහස නැත්නම් මාර්ග 12 ව්‍යාපාරයේ නැත්නම් පැෆල් සංවිධානයේ හැටියට තියෙන මේ පුරවැසියෙක් හැටියට ගත්තත් තියෙන අදහස තමයි මේ හැම ශේෂ්ත්‍රයක්ම එක විට ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි. මේ දේශපාලන සංස්කෘතිය කියලා අපිට එක කොටසක් එක වෙලාවක හදන්න බෑ. මොකද එකකට එකක් බැඳිලා තියෙනවා. මොකද දූෂිත දේශපාලඥයොත් එක්ක දේශපාලන සංස්කෘතිය නිවැරදි තැනකට ගේන්න බෑ. එතකොට දූෂිත ජනතාවක් එක්ක යහපත් දේශපාලන සංස්කෘතියක් හදන්න බෑ. දැන් අපිට මේ දේශපාලඥයින්ට විතරක් මේ චෝදනාව වෙල්ල කරන්න බෑ. අපි නිකන් අරගල භූමියේ බලන්නකෝ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක මේ රටේ ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වයේ එක කොටසක අහිංසක මිනිසුන්ගේ දේපල මංකොල්ල කෑවා. අහිංසක නොවෙන්න අපි කියමුකෝ දේශපාලඥයෙක්ම කියලා. කේන්තියට පහර ගහපු එකයි අපි ඒක අනුමත කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රය අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒකත් එක්ක ඒ මහජනයා ලෙස පෙනී සිටමින් කොච්චර දේපල මංකොල්ල කෑමකට ලක් වුණාද? ඒ නිසා මේ දූෂිත සංස්කෘතිය දේශපාලඥයන් විතරක් අදාළ එකක් නෙමෙයි. යකාගේ හැටියට විමානේ හැටියට යකා කියලානේ කියන්නේ. ඒකට අපේ විමානේ කියන්නේ පුරවැසියෝ හැටියට අපිත් දූෂිතයි. අහලා බලන්න මේ රටේ ඉන්න ඡන්දදායකයෝ මිලියන 16ක් විතර ඉන්න ප්‍රමාණයෙන් කිසිම දවසක කිසිම කෙනෙකුට අල්ලසක් දීපු හෝ අල්ලසක් නොගත්ත කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් කලාව ඉන්න පුළුවන්. ඉතාලම ප්‍රතිශතයක්. මානසික අල්ලසක් හරි දීලා තියෙනවා. ඒක තමයි මේ සංස්කෘතිය. එතකොට එවැනි සංස්කෘතියක් ඇතුලේ අපි යහපත් දේශපාලනයක් ගොඩනගන්න හදන්නේ. එතකොට මේකේ එක පැත්තකින් අපිට හදන්න වෙනවා නීතිමය රාමුව. දැන් යහපත් මිනිසුන්ට එන්න නීතිමය රාමුවක් හැදෙන්න ඕනේ. දැන් තියෙන ක්‍රමයේ ඇතුලේ සල්ලි නැත්තම් ඡන්දෙ ඉල්ලන්න බෑ. සල්ලි නැත්තම් පක්ෂේ නාම යෝජනා දෙන්නෙත් නැහැ. දැන් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණදී මම දන්නවා එක පහුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්කයේ වැඩිම මනාපගත්ත මහජන නියෝජ්‍යයා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා හම්බුනේ නැහැ. මොකද ඔහුට වියදම් කරන්න සල්ලි තිබුණ නැති හින්දා. සමහර මැතිවරණවලදී අපේක්ෂකයන්ට කියනවා තමන්ගේම ගිණුමේ සල්ලි එකක් දාලා පොත ගෙනහලා පෙන්නන්න නාම යෝජනා දෙන්න. එතකොට මේ දේශපාලන සංස්කෘතිය විසින් නැත්තම් මැතිවරණ ක්‍රමය විසින් යහපත් මිනිසුන්ට එන එක වළක්වලා තියෙනවා. ඒතකොට අපිට කැම්පේන් ෆයිනෑන්ස් සිස්ටම් එකක් නැහැ. අපේක්ෂකයට මුළු දිස්ත්‍රික්කයක් පුරා කැම්පේන් කරන්න වෙන වටපිටාවක් තිබෙනවා. අපේ මාධ්‍ය මධ්‍යස්ථව ක්‍රියාත්මක වෙන්නේ. මාධ්‍ය තෝරගත නියෝජිතයින්ට විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ප්‍රචාරණ ක්‍රමවේද වල සාධාරණ භාවයක් නැහැ. ආණ්ඩු බලයේ ඉන්න අයට වැඩිපුර ප්‍රචාරණය සඳහා අවස්ථාව හම්බ වෙනවා. කවුරු බලයේ හිටියත්. එතකොට මේ සිස්ටම් එක පැත්තකින් හැදෙන්න ඕනේ. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තීරීපත් වෙලා යන තැන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නැහැ. අද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් තියෙනවද? අද පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂවල නායකත්වයේ හස්තයට අහු වෙලා තියෙන්නේ. පක්ෂේ නායකයා පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් ඒ නායකයා විසින් මෙහෙවන කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ දවස්වල
කතා වෙනවනේ 21 වෙනි සංශෝධනේ. මේ මාගාව තියෙනවා පැෆ්‍රල් එකෙන් කරපු මේ ස්වාධීන සංශෝධන පිළිබඳව. මේකේ තියෙනවා 17 18 19 20. මෙතෙක් ඇවිල්ලා තියෙන්නේ 17 18 19 20. මේ හතරෙම කියන්නේ එකම කාරණා එකකට එකක් පරස්පරව. එකම කාරණා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ස්වාධීන ආයතන පිහිටවන්න ඕන කියලා මේ 17 කියනකොට 18න් ස්වාධීන භාවය අයින් කරනවා. ආයෙ 19න් ස්වාධීන භාවය කියනවා. එක උදාහරණයක් කියන්නේ. ආයෙ 20න් එක අයින් කරනවා. දැන් ආයෙ 21න් එක ගේන්න හදනවා. මෙතන ඉන්නවා മന്ത്രിවරු 23 දෙනෙක්. මේක මේ පොත කියුවොත් 202 වෙනි පිටුවේ ඉන්නවා 23 දෙනෙක්. මේ 14ට ඡන්ද දෙනවා, 18ට ඡන්ද දෙනවා, 19ට ඡන්ද දෙනවා, 20ට ඡන්ද දෙනවා. ඒ අතර ඉන්නවා නීතිඥයෝ. ඒ අතර ඉන්නවා විශ්වවිද්‍යාල මහාචාර්යවරු. අපි යහපත්යයි කියලා හිතන දේශපාලන නායකයෝ. මේකෙන් මම දන්නවා මේ 23න් බහුතරයක් දේශපාලන තක්කඩිකම් කරන අය. කරපු චෝදනා කරපු අය. බහුතරයක් කිව්වොත් තමයි වැරදි වෙන්න පුළුවන්. සැලකිය යුතු පිරිසක් කියලා අපි කියමු. ටික දෙනෙක් ඉන්නවා එහෙම නැති අය. භාවිතාවෙන් සාමාන්‍ය සාපේක්ෂව එහෙම නැති අය. ඇයි හැබැයි ඒගොල්ලන්ට එහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? මේක වෙන්න පුළුවන් දෙයක්ද? එකම කාරණේට අදාළ පරස්පර මේ අවුරුදු 4ක් 5ක් ඇතුලේ මේ 18 19 20 මේ අවුරුදු 5ක් ඇතුලේ තමයි සම්මත වුනේ. 17 ටිකක් කලින් 18 19 20 අවුරුදු 5ක් 6ක් ඇතුලේ සම්මත වුනේ. එහෙම එකම පුජ්‍යලයට එකම කාරණේට පරස්පරව ඡන්දන. ඇයි මෙහෙම වෙන්නේ? අර දේශපාලන පක්ෂවල තියෙන බල ව්‍යුහය ඇතුලේ ඔහුට පවතින්න නම් මේ දේශපාලන පක්ෂ නායකත්වයට එකඟ වෙන්න වෙනවා. අපේ රටේ දේශපාලන මගේ විග්‍රහය තමයි අපේ රටේ මේ වෙනකොට දේශපාලන පක්ෂ නැහැ. තියෙන්නේ කල්ලි, දේශපාලන කල්ලි. එක්කෝ පවුල් වටා ගොඩ නැගිලා තියෙනවා. එක්කෝ යාළුවෝ ටිකක් වටා ගොඩ නැගිලා අති බහුතරයක්. එහෙම නැතිව තියෙනවා. එතකොට ඒවා ප්‍රජාතන්ත්‍රවාදී නෑ. නායකයට තමයි අසීමිත බලයක් තියෙන්නේ. එතකොට නායකයා කියන ඕනම දෙයකට හොඳ හෝ නරක තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යට වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම සංස්කෘතියක් තමයි ව්‍යවස්ථාදායකය තුල ක්‍රියාත්මක වෙන්නේ. රෝහණටි ආරච්චි මහත්මයා පුංචි බාධා කිරීමක් කරනවා. දැන් මේ ව්‍යවස්ථාව ඇතුලේ 17ට අත උස්සපු කට්ටිය ඉන්නවා, 18ට අත උස්සපු කට්ටිය ඉන්නවා. ඒ අය මායි 21 අරගෙන මුයි කියලා කතා කරනවා. මේ එකට තේ කෝපි බොනවා. හෙට උදේ තරහ වෙනවා. තරහ වෙච්ච දෙන්න ආය අනිද්දා දවසේදී යාළු වෙනවා. මේ වෙන වෙන දේශපාලන පක්ෂවල කට්ටිය. එහෙම බලද්දි මේ හැමදේම මේ සාන්ද්‍රගත වෙලා තියෙන්නේ කල්ලිත් නෙමේ, කණ්ඩායමුත් මේ පක්ෂත් නෙමේ. තමන්ගේ වාසිය කියන තැනට නෙමේද? අනිවාර්යයෙන්ම මේ ඔක්කොම ටිකේ අන්තිමට හරය ගත්තොත් මේ ඔක්කොම තමන්ගේ පැවැත්ම තමන්ගේ දේශපාලන බලය මත පදනම් වෙලා තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මේ ව්‍යවස්ථාදායකය තුළ. මේ රටේ නීති සම්පාදනය වෙන්නේ දැන් මේ 20 සහ 21 කතා වෙන එක කාරණයක්. අපේ වර්තමානයේ ඉන්න දේශපාලන නායකෙක් ඔහු සමත් වෙනවා තමන්ගේ විදේශ පුරවැසි භාවය අත්හරිනවා වෙනුවට ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඇයි? තමන්ට ඒ මහජන නියුත භාවය ලබන්න. එතකොට ඒකට මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අත උස්සලා ඡන්ද දෙනවා. මොකද්ද මේ රට? එතකොට ඒ අය ජනතාවද නියෝජනය කරන්නේ? ඒ කියන්නේ තමන්ගේ පැවැත්මට රටක ව්‍යවස්ථාව වෙනස් කරන්න උන් සමත් වෙනවා. ඒකට අනිත් മന്ത്രിවරු බහුතරයක් අත උස්සලා සම්මත කරනවා. එළියට ඇවිල්ලා විවේචනය කරනවා. අද අඬනවා. මේ සමහරු 18ට අත උස්සලා එළියේ ඇවිල්ලා සමාව ගත්තා. මහජනයාගෙන් සමාව ගත්තා. සමාව අරගෙන 19ට ආය අත උස්සලා හිත හදාගත්තා. හැබැයි ඊළඟ මොහොතේ ආයෙ 20ට අත උස්සනවා. මේ ඔක්කොම මේ පාර්ලිමේන්තුවේ මම බැලුවා රවිඳු 30ක් විතර ඉන්නවා අවුරුදු 30කට වැඩිය පාර්ලිමේන්තුව නියෝජනය කරන අය. වර්තමාන අග්‍රාමාත්‍යවරයා අවුරුදු 42ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔවුන් දක්ෂ නම් මම එතුමාට ගෞරවයක් එතුමාගේ තියෙන සමහර හැකියාවන් මාගෙත් එක්ක බැලුවොත් අපිත් එක්ක බැලුවොත් සුවිශාල වෙන්න පුළුවන්. හැබැයි මේ අය දක්ෂ නම් අවුරුදු 30ක් 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා නම් අග්‍රාමාත්‍ය ධූර දැරුවා නම් ජනාධිපතිතුරු ධූර මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 28ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ජනාධිපති ධූරේ දෙපාරක් දරලා තියෙනවා. අග්‍රාමාත්‍ය ධූරේ දෙපාරක් දරලා තියෙනවා. මේ අද තියෙන තත්ත්වෙට වග කියන්න ඕනේ නැද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා අද තියෙන තත්ත්වෙට වග කියන්න ඕනේ නැද්ද? පාර්ලිමේන්තු නියෝජනයේ අවුරුදු 30ක් 35ක් පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിවරු ඇමතිවරු වග කියන්න ඕනේ නැද්ද? අතපිහ ගදා ගන්න පුළුවන්ද මේ අපේ ආණ්ඩුවෙන් නෙමෙයි මේ වුණේ කියලා? බෑ. හැබැයි ඇයි ඒ මුළු කාලයෙන් වැඩි කාලයක් යොදවලා තියෙන්නේ? තමන්ගේ දේශපාලන බලය රැකගන්නයි
සම්පත් එකතු කරගන්නයි. දැන් අද මම එක හොඳ උදාහරණයක් කියන්නම්. දැන් මේ 19 වෙනිදා වෙච්ච අරගලයෙන් ගෙවල් විනාශ වුණානේ අපේ දේශපාලකයන්. අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ප්‍රචණ්ඩත්වයේ මොනම තත්ත්වයක් යටතේවත් මේ ගෙවල් විනාශ කළ යුතුයි කියලා අපි කියන්නේ නැහැ. කාටවත් ගහන්න ගැසිය යුතුයි. ඒක මේ මතවාදීව තමයි අරගලේ යන්නේ. හැබැයි දැන් ඒවා ඇස්ටිමේට් වෙනවා. බිලියන ගණන්. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා මාසෙකට ලක්ෂයක් එකමාරක් පඩියක් අරගෙන බිලියන ගණන් වටින ගෙවල් හදන්න පුළුවන්ද? දැන් අන්න එනවා එළියට. මොකද ඒක ගැන සංවේදී භාවයකින් තොරව තමයි අර මේ වෙච්ච පාඩුව කියන්නේ. ඒතර කොහෙන්ද සල්ලි? ඒ ජනතාවගේ සල්ලි නෙමෙයිද? පරම්පරාවෙන් දීපල උරුම කරගත්ත දේශපාලනඥයෝත් ඉන්නවා. අපි නෑ කියන්නේ නෑ. හැබැයි බහුතරයක් දේශපාලනයෙන් හම්බ කරගත්ත පිරිස් තමයි අද අපේ නියෝජ්‍යය හැටියට ඉන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මෙතෙක් වෙලා සාකච්ඡාවේ කතා කරපු තුමා කලින් මතක් කරා ඉල්ලුමට සරලන සැපයීමක් තමයි අපි මේ ලංකාව දේශපාලන ක්‍රම ඇතුළේ තියෙන්නේ කියලා. අපි මෙතෙක් දක්වා මේ සැපයුම් කරන පිරිස ගැන කතා කරා, සැපයුම කොහොමද හැදෙන්නට ඕනි කියන කාරණේ පිළිබඳව කතා කරා. මෙතනින් එහාට මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්නට මම ඔබතුමා කලින් මේ ගැන කතා කරන්න ආවත් එතනින් ඔබතුමා මතක් නැවැත්තුවා. මේ අපි ඉල්ලුම් පාර්ශවය ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්නට ඕනි. එදා ඉංග්‍රීසියෙන් අපේ රට දාලා යද්දි අතහැරලා යද්දි ඉංග්‍රීසියෙන් කියනවා ලංකාවේ ජනතාවගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දැනුම සහ දේශපාලනික දැනුම විශේෂයෙන්ම තියෙන අඩුභාවය නිසා නූගත්භාවය නිසා අපේ රට අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක දේශපාලනික වශයෙන් අස්ථාවර වෙනවා කියලා. එදා ඉංග්‍රීසින් අපේ රට පාලනය කරද්දී විදේශීය ජාතිකින් අපේ රට පාලනය කරද්දී ඡන්ද බලයට අපේ රටට යම්කිසි සීමා තිබ්බා. මම දන්නේ නැහැ කොයිතරම් දුරට හරිද වැරදිද කියන්න. පිරිමි පුද්ගලයන්ට විතරයි ඡන්ද දෙන්න පුළුවන් කියලා නිර්ණායකයක් තිබ්බා. ඊට පස්සේ වයස පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා. උගත් පුද්ගලයන්ට විතරයි ඡන්ද දෙන්නට පුළුවන් කියලා යම්කිසි සීමා තිබ්බා. හැබැයි අද හැමෝටම ඡන්ද දෙන්නට පුළුවන්. සමානත්මතාවය තමයි මේ ඡන්දය දීමේ ජනතාව පාවිච්චි කරන ක්‍රමවේද සහ මේ නිර්ණායකවල යම්කිසි වෙනස් වීම් සිද්ධ වෙන්නට ඕනියද ඔබතුමා කොහොමද හිතන්නේ මේක? ඔව් දැන් ඒකේ ප්‍රජාතන්ත්‍රවාදී උත්තරයකුත් තියෙනවා. ඒක ඔබ කියන ප්‍රායෝගික ප්‍රශ්නකුත් තියෙනවා. ඇත්තට මට හිතෙන්නේ අපි යටත් විජිතයක් බවට පත් වුණේ 1948ද කියලා හිතනවා. එහෙම නැත්නම් 1931ද කියලා හිතනවා. අපිට සර්වජන ඡන්දේ බලය ලැබීමත් එක්ක අපි කියන්නේ 48 අපි නිදහස ලැබුවා කියලා. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය මේ ගොඩ නැගෙන්නේ ඒක අපි 1931ම කියලා කිව්වොත් වැරදි. හැබැයි ඔබ කිව්වා වගේ ඇයි යටත් විජිත පාලකයෝ එකපාරටම මේ සියලු දෙනාටම සර්වජන ඡන්ද බලය සියලු දෙනාටම දෙන්න අකමැති වුණේ? ඒ අය දැක්කා මේ අපේ වගේ තුන්වෙනි ලෝකේ රටවල් ආර්ථිකමය වශයෙන් දුගී භාවයක් තියෙන රටවල් මේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආර්ථිකයත් එක්ක ගැට ගැහිලා දූෂණයට පෙරලෙන්නේ කොහොමද කියලා. ඒක නිසා තමයි අර ඔබ කියපු වයස් සීමාවන්, ආදායම් සීමාවන්, ස්ත්‍රී පුරුෂ භාවයන්, ස්ත්‍රී පුරුෂ භාවය දාපු එකට නම් මම එකඟ නැහැ. කොහෙත්ම ගැහණු පිරිමි කියලා නැහැ. කාටත් එක වගේ හිතන්න පතන්න බුද්ධියේ ජීව විද්‍යාත්මක ඔප්පු කරලා නැහැ. එහෙම වෙනසක් තියෙනවා කියලා මම දන්න තරමට මම විද්‍යාව දන්නේ නැහැ වැඩිය. හැබැයි අර සීමාවන් ඇති කලේ ඇත්තටම මේක වෙන්න පුළුවන් කියලා එයා දැක්ක අවුරුදු 60 70කට එහා පැත්තේ. අපිට සර්වජන ඡන්ද බලය ලැබිලා අවුරුදු 90ක් වෙනවා. 91ක් වෙනවා මේ අවුරුද්දට. මේ අවුරුදු 91 සර්වජන ඡන්ද බලය අපි කොච්චර දේවල් ලබාගෙන තියෙනවද? අපි කොච්චර දේවල් නැති කරගෙන තියෙනවද? එතකොට මේ නීත්‍යානුකූලව නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි සියලුම දෙනාට මොකද අපිට මැතිවරණවලදී අපි කියන්නේ all inclusive කියලා. සෑම පුරවැසියෙක්ම ඇතුළත් වෙන්න ඕනේ. මොකද ඕකේ තියෙන භයානකකම තමයි අපි හිතුවොත් යම් ආර්ථිකමය වශයෙන් දරිද්‍රතාවය නිසා නිවැරදි තීන්දුව ගන්නෙ නැහැ. දේශපාලඥයන්ගේ අතකොළු බවට පත් වෙනවා කියලා. අපි ඒගොල්ලෝ අතහැරියොත් ඒගොල්ලෝ හැමදාම මේ දරිද්‍රතාවයේ තමයි ඉන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සිස්ටම් එකේ නෙමෙයි. නැත්නම් නීතියෙම නෙමෙයි. නීති අපිට තව නීති ගේන්න පුළුවන්. ඒකම ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ දේශපාලඥයන්ගේ අතකොළු බවට පත් වෙලා ඉන්න පුද්ගලයෝ ඒ පුරවැසියෝ දේශපාලඥයෝ විසින් හිතා මතා මේ තත්ත්වෙම තියලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු යම්කිසි ගම්මානයක් තියෙනවා. ඒ ගමේ අඩු ආදායම්ලාභී පවුල් ඉන්නේ. ඒතකොට ඡන්දයක් ලං වෙද්දී ගෙදර හදාගන්න ටකරන් ටිකක් දීලා මට ඡන්ද ගන්න පුළුවන්. ටකරන් ටිකක් දීපු නිසා අනිවාර්යයෙන්ම ජනතාව මට ඡන්ද දෙනවා. මම තව ඡන්ද පොරොන්දුත් දෙනවා. මම පාර්ලිමේන්තුවට ගියපුවා මම පාලික වුණා. මම ඔබට මේව දෙන්නම් කියලා අපි පොරොන්දු වෙනවා. ජනතාවට වෙන විකල්ප නැහැනේ මහත්මයා. ඔප්ෂන් නැහැනේ. ඒ
හම්බෙන දේවල් වලට ජනතාව කතිර ගහනවා. ඒ නිසා ඔබට හිතෙන්නේ නැද්ද පාලන පන්ති විසින් හිතා මතා මේ අපේ සමාජයේ පන්ති ભેදයක් ඇති කරලා වුණ අතකොළු බවට පත් කරලා තියන් ඉන්නවා කියලා. ඔව් රවින්ද මම කියන්න ඕනේ ඔබ කියනවා මට සතුටුයි ඔබ තරුණෙක් හැටියට ඒ කාරණා මතු කරන එක. දැන් මහපොළ මේ ජනසවිය සමෘද්ධි අපේ රටේ මේ දුප්පත්කම නැති කරන සමහර ඒවා යම් සාධනීය කාරණා තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය කවදාවත් සංඛ්‍යාත්මකව අඩු වෙනවද? මේ ප්‍රමාණය අඩු වෙනවද? මේ අය කරන්නේ ඔබ කියනා වගේ මේක මේන්ටේන් කරනවා. දුගී භාවයේ වැඩි වෙන්න දේශපාලඥයන් තමන්ට ග්‍රහණය කරගන්න හැකියාව වැඩි. අධ්‍යාපනයෙන් අඩු වෙන්න තමන්ට ඔවුන්ව ග්‍රහණය කරගන්න හසුරුව ගන්න හැකියාව තියෙනවා. දැන් මෑතකම ගත්තොත් මේ පහුගිය සිංහල අවුරුද්දට මොකද්ද කළේ? ඊට ඉස්සෙල්ලා කොවිඩ් එකට මොකද කළේ? රුපියල් 5000 බෙදුවා. එතකොට හිතනවා 5000 බෙදුවාම මහජනයාගේ නැගිටීම නවත්තන්න පුළුවන් කියලා. ඡන්දෙදි ඔබ කියනවා වගේ මොනවද නොබෙදුවේ? පැට්‍රෝල් සංවිධානයේ නඩු දාලා තියෙනවා. මම එක උදාහරණයක් කියන ඌව පළාත් සභාව මැතිවරණ වෙලාවේදී මොන්රාගල දිස්ත්‍රික්කයේ එක්තරා අපේක්ෂකයෙක් තරඟ කළා ආණ්ඩුවේ ප්‍රබලයෙක් දිස්ත්‍රික් නියඟයට ආධාර බෙදුවා. මොන්රාගල තිබුණේ 14 වෙනි තැනට. මට තාමත් මතකයි. 14 වෙනි තැනට තිබුණේ. හැබැයි දිස්ත්‍රික්ක 14ටම බෙදන්නේ නැතුව මොන්රාගලට බෙදුවා රුපියල් 2500 ගානේ. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අවාසනාවකට ඒකත් මොන්රාගල එක අපේක්ෂකෙක් ගෙවල් වලට විදුලිය ජල සම්බන්ධතා දුන්නා. රුපියල් 20000 30000. අපි ඒක අධිකරණයට ගියා. දැන් ඒක අධිකරණයෙන් ඔහුගේ සභිකත්වය අහිමි කළා. නමුත් දැන් අපව අපී කරලා තියෙන මයිනස වැඩි එක කියන්නේ නැහැ. මේ දේශපාලන සංස්කෘතිය විසින් නැත්තම් මේ දුගී භාවය නැත්තම් අධ්‍යාපනය මේ දේශපාලඥයෝ තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්චි කරනවා. එතකොට ඒක මේ රටේ ජනතාව තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් අපි මිනිසුන්ගෙන් අහුවාම මේ දැනුවත් කිරීම කරනකොට ඉස්සර බොහෝ අය කියන කාරණයක් තමයි අපි හම්බ කරගෙන අපි පාඩුවේ ඉන්නවා. අපෙන් කාටවත් කරදරයක් නැහැ. අපි නැති බැරි මිනිහට උදව් කරනවා. අපි පන්සලට පල්ලියට කෝවිලට අපි උදව් කරනවා. අපේ දරුවෝ කාටවත් කරදර නැතුව ඉගෙනගෙන ඉන්නවා. අපිට ඔය දේශපාලනේ වැඩක් නැහැ කියලා. ඔබටත් ඔහොම කියලා ඇති. ඔබේ ගෙදරත් සමහරලාට ඔහොම කියනවා ඇති. අපි බොහෝ ගෙවල් වල එහෙම කියනවා. අපෙන් ඇත්ත. ඒගොල්ලන්ගේ කාටවත් කරදරයක් නැහැ. හැබැයි සමහරව අහන ප්‍රජාතන්ත්‍රවාදී ඛණ්ඩද කියලා. එහෙම ආපු අය ඉන්නවා. මගෙන් අහපු අය ඉන්නවා. හැබැයි දැන් අපිට තේරෙනවා අපි කොච්චර හොඳට ඉගෙන ගත්තත් කොච්චර සල්ලි ප්‍රමාණයක් හම්බ කළත් අපෙන් සමාජයට කිසිම කරදරයක් නැති වුණත් දේශපාලනේ හරියට ගියේ නැත්නම් අපේ පාලකයෝ රට පාලනය කළේ නැත්නම් අපිට මොකද වෙන්නේ කියලා. අද මට ඔබට රවිඳු රුපියල් ලක්ෂ 10ක් දවසට වියදම් කරන්න ඔබට හැකියාව තිබුණත් ඔබට ලෙඩ වුණොත් ගන්න බෙහෙත් ටික නැහැ. ඔබ යන්නේ අවුට්ලෑන්ඩර් එකක වෙන්න පුළුවන්, පෙජරෝ එකක වෙන්න පුළුවන්, V8 එකක වෙන්න පුළුවන්. හැබැයි ඔබට ගන්න තෙල් ටික නැහැ. කොහෙද ප්‍රශ්නේ තිබුණේ? අපේ ප්‍රශ්නයක්ද නැහැ. අපි තෝරාපත් කරපු පාලකයෝ ගෙනිච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ගවර්නන්ස් සිස්ටම් එකකින් තොරව වගවීමකින් තොරව අපේ සම්පත් පාවිච්චි කරපු නිසා අද රට ඒ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා අපි කාටත් පුරවැසියෝ හැටියට දේශපාලනේ වියුක්ත වෙන්න බෑ. දේශපාලනේ වියුක්ත වෙන්න බෑ. අපේ රටේ බහුතරයක් මේ මැද පෙළ අය, මධ්‍යම පාන්තික අය ඔවුන් කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්නවා. අපිට ওই දේශපාලනේ වැඩක් නැහැ කියලා හිටියේ. හැබැයි අද ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අර ඩිමාන්ඩ් කෑල්ල, ඉල්ලුමේ කෑල්ල අපි දැන් තමයි පටන් ගන්න ඕනේ වෙලාව. දැන් අර මට මතකයි සෝබිත හාමුදුරුවෝ ඉස්සර කිව්වා 2015 කාලේ මේක ප්‍රසිද්ධ කතාව. තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනේ කියලා. දැන් ඔන්න ආයේ තැටිය රත් වෙලා තියෙනවා. හැබැයි තැටිය රත් කරන්න අපේ රටේ දීපල ජීවිත යම් ප්‍රමාණයක් අපිට නැති වුණා. ඒකටවත් සාධාරණය කරන්න නම් අපි මේ තැටිය රත් වෙලා තියෙන වෙලාවේ අපේ ඩිමාන්ඩ් රොටිය පුච්චන්න අපි පටන් ගන්න ඕනේ. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්නට ඕනේ. නමුත් අත පුච්ච ගන්නෙත් නැතුව වෙනදා දාපු රොටියක් දාන්න නැතුව අලුත් රොටියක් පුච්ච ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව කතා කරමු. විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරන්නේ අපේ රටේ පාලනය සහ අපේ රටේ හෙට දවස පිළිබඳව. දැන් අපි සර්වජන ඡන්ද බලය දිනාගෙන මහත්මයා
මේ වෙද්දි වසර අවුරුදු 91ක් පමණ ගත වෙනවා. නමුත් ප්‍රශ්නාර්ථය තමයි සර්වජන ඡන්ද බලයෙන් අපි ලබා ගන්නට ඕනි උපරිම ඵල අපි මේ වෙද්දි නෙලාගෙන තියෙනවාද කියන කාරණය පිළිබඳව අපිට තවමත් ප්‍රශ්නාර්ථ තියෙනවා. උදාහරණයක් විදිහට මැතිවරණයකට අපි කවුරු හරි පාලකයෙක්ට ඡන්දයක් දෙනවා. ඒ පාලකයා දූෂිත පාලකයෙක් වුණොත් ඒ පාලකයාට ඡන්දෙ නොදුන් පිරිස් ඒ මැතිවරණයේදී ඡන්දේ පාවිච්චි නොකරපු පිරිස් කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ මැතිවරණ ඡන්දේ පාවිච්චි කරේ නැහැ. අපි මේ නරක පාලකෙක්ව බලයට ගියේ මේ පාපයට අපි දායක වුණේ නැහැ. අපි පව්කාරයෝ නෙමෙයි අපිට නිවිහැනිල්ල ඉන්න පුළුවන් කියලා ජනතාව කියනවා. ඇත්තටම උන්ට නිවිහැනිල්ල එහෙම ඉන්න පුළුවන්ද? ඡන්දේ පාවිච්චි නොකිරීමත් මේ ක්‍රමය ඇතුලේ වැරද්දක් නෙමේද? ඊටාම පැහැදිලි. දැන් ඒක තමයි මම කලිනුත් කිව්වේ. දැන් අර ප්‍රජාතන්ත්‍රවාදය කන්නද අපි පාඩුවේ අපේ හම්බ කරගෙන අපි කනවා වගේ කියලා අද ඉන්න බෑ. දැන් මේ ක්‍රයිසිස් එක වෙලාවේ චෝදනා කරනවා මේ 69 ලක්ෂයට. කලින් ඒක අගය කළා දැන් චෝදනා කරනවා. හැබැයි දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය 69 ලක්ෂයට විතරද මේ අදාළ වෙන්නේ? තෙල් නැති 69 ලක්ෂයට විතරක්ද? නෑ. මේ ගෑස් නැති 69 ලක්ෂයට විතරක්ද? නෑ. අපි පත් කරන්නේ ජනාධිපතිවරයෙක් පත් කරනවා නම් මුළු රටටම. ඡන්ද දීපු අයට නැති අයට කාටත් ඔහු තමයි ජනාධිපතිවරයා. අපි කවුරුත් ජනාධිපතිවරයාට නිල නාමයෙන් ඒ ගෞරවය දෙන්න ඕන. ඊළඟට ඔහු ගන්න ක්‍රියාමාර්ග හොඳ හෝ නරක මුළු රටටම අදාළ වෙනවා. ඒ නිසා අපි කාටවත් එහෙම එක්ස්කියුස් එකක් ගන්න බෑ. අපි මෙයාට දුන්නේ නැහැ කියලා. එක්ස්කියුස් ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට මේ හිත හදාගන්න. මම ඡන්දේ දුන්නේ නැහැ කියලා. නමුත් රොබර්ට් ආරච්චි මහත්තයා එහෙම බලද්දී අපේ රටේ ජනතාවට මේ දේශපාලනය පිළිබඳව තියෙන නූගත්කම නොදැනුවත්කම නිසා නෙමෙයිද මේ වගේ මත ප්‍රකාශ කරන්නේ? මේක නොදැනුවත්කම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැනුවත් එක පිළිගන්න කැමති නැහැ එකක්. දෙක අර දේශපාලන සවිඥානික භාවය නෙමෙයි ඡන්දේ පාවිච්චි කිරීමේදී අපි පාවිච්චි වෙන්නේ. මේක දේශපාලනය අපේ ආගම බවට වගේ පත් වෙලා තියෙනවා. සමහර නායකයෝ ඉන්නවා අපේ රටේ ඔහු මොනවා හරි කිව්වොත් ඒක ආගමික නායකයෙක් කරපු ප්‍රකාශයක් හා සලකලා කටයුතු කරනවා. දැන් ඇත්තටම රටේ දේශපාලනය වෙනස් වෙන්නේ අර එක ප්ලෝටින් කියලා කියන එක වැරදි. ඒක පාවෙන නෙමෙයි අතන ඒක තමයි රටේ වැදගත්ම ඡන්ද කොටස. ඒ ප්‍රතිපත්ති දිහා බලලා මැතිවරණයට වෙනස් වෙන ඡන්දදායක පිරිසක් වෙනවා. ඒ අය තමයි පාලකව වෙනස් කරන්නේ ඇත්තටම. අර සම්ප්‍රදායික බ්ලොක් වෝට් කියලා ටිකක් තියෙනවනේ. ඒගොල්ලෝ ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. සම්ප්‍රදායිකව නිල් පාට, කොළ පාට, රතු පාට එහෙම තමයි තියෙන්නේ. විවේචනයේ සපුරා තහනම් කට්ටිය. විවේචනය කරනවා. ඡන්ද පොළට ගියාම අර සම්ප්‍රදාය ඇතුලේ තමයි ඡන්දේ පාවිච්චි කරන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ තව කොටසක් ඉන්නවා ඡන්දේ නොදා ඉන්න. ඔබ ඔය කියපු කොටසේ යම් පිටසක්. ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දේ නොදා ඉන්නේ කවුද? ඡන්දේ නොදා ඉන්නේ යම් විදිහක අධ්‍යාපනයක් සහ දැක්මක් තියෙන අය තමයි ඔය ඡන්දේ නොදා ඉන්න කතන්දරේ කියන්නේ. මේ කාටවත් දාලා වැඩක් නැහැ. හැබැයි වෙන්නේ මොකද්ද අපේ රටේ මැතිවරණ ක්‍රමය අනුව අපි ඡන්දේ නොදා හිටියොත් වෙන්නේ දූෂිතම පුජ්‍යලයා තමයි එතකොට පත් වෙන්නේ. ඒ කියන්නේ දූෂිතම පුජ්‍යලයා පත්වීම වළක්ව ගන්න තියෙන ඡන්ද ප්‍රමාණය තමයි ඡන්දේ නොදා සිටීමෙන් නවතින්නේ. දැන් ඉන්දියාවේ තියෙනවා මේකට නෝටා කියලා. නනොදිය බව. ඒ කියන්නේ ඉහත කිසිවෙකුටත් කැමති නැති කියලා. හැබැයි ඒක නිකන් තක්සේරුවක් ගන්න පුළුවන් මේ දේශපාලනය පිළිබඳව මිනිසුන්ගේ කැමැත්ත අකමැත්ත මොකද්ද කියලා. හැබැයි ඒකත් විසඳුමක් නෙමෙයි. මොකද ඉහත කිසිවෙකුට නැතිව ඡන්දේ පාවිච්චි කිරීමෙනුත් එන ප්‍රතිඵලය අවලංගු වීමක් කරන්න පුළුවන් නම් අපි හිතමු 125කට වැඩිය මේ කාටවත්ම කැමති නැහැ කියලා මිනිස්සු ඡන්ද දෙනවා නම් මැතිවරණ ප්‍රතිඵලය අවලංගු වෙනවා නම් අන්න ඒකේ වටිනාකමක් තියෙනවා. දැන් එක පැත්තකින් එහෙම වෙන්නේ නැහැ. එහෙම නීතියක් නැහැ. නීතියක් ආවත් අපේ වගේ රටකට මැතිවරණයකට මෙන්න වියදම. දැන් අපි මැතිවරණයක් තිබ්බොත් මිලියන 10000ක් විතර අවම වියදමක් යනවා. 8000 10000ක් අතර යනවා. 5720ක් ගිහලා දුන්නා අන්තිම මැතිවරණයේදී. දැන් මේ උද්ධමනයත් එක්ක උද්ධමනයේ ප්‍රතිශතයත් එක්ක මිලියන 10000කට වැඩි යනවා. ඒත් අපිට එහෙම මැතිවරණ අවලංගු කරන්න පුළුවන්කම තියෙනවද අර වගේ නනොදිය බැවකක් තියලා. ඊළඟට ඔබේ ප්‍රශ්නේ තව එක කොටසක් රවින්දු. දැන් මේ අය වැඩ කළේ නැත්තම් ඔබ කිව්වා වගේ. ඒ කියන්නේ තෝරලා යවලා වැඩ කළේ නැත්තම් මහජනයාට තියෙන ඔප්ෂන් එක මොකද්ද? අපිට අහපව් කැඳවන්න පුළුවන්. දැන් අපි පැෆල් සංවිධානයේ හැටියට අපේ පාර්ලිමේන්තුවට කරපු යෝජනාවේ අපි දැම්මා රීකෝලින් සිස්ටම් එකක්. ඒ සමහර රටවල් තියෙනවා. ස්කැන්ඩිනේවියානු රටවල් තියෙනවා අහපව් කැඳවන්න ඒක ටිකක් අමාරුයි. අපේ වගේ රටවල් ක්‍රියාත්මක කරන්න හුඟක්ම අමාරුයි. හැබැයි දැන් ඒක අපි සංවාදයට අරන් තිනවා. ඒක පාර්ලිමේන්තු දේශපාලන සභාවේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒක මැතිවරණ කොමිසමේ අවධානයට ලක් වෙලා තියෙනවා. മന്ത്രിවරයා පත් කරපු කෙනා
මහජනය අපේක්ෂා කරපු විදිහට කටයුතු කරන්නේ නැත්නම් ඔහුව යම් කාලයකට පස්සේ හපව කැඳවන්න පුළුවන් වෙන්න ඕනේ. අපිනේ පත් කරන්නේ. පත් කරන මිනිහට අපි පත් කරන්නේ යම් නිශ්චිත කාරණයකට. එතකොට ඒ කාරණේ ඉෂ්ට කරන්නේ නැත්නම් ඔහුව ආපසු කැඳවීමේ බලයක් පුරවැසියට තියෙන්න ඕනේ. ඒකට නීතියක් රටේ හැදෙන්න ඕනේ. දැන් මේවා එක පැත්තක වෙන්න ඕන කාරණා. තව එකක් මම ඔබට කියන්න කැමතියි. මේ ප්‍රතිපත්ති ඇයි මිනිස්සු ඡන්ද දෙන්නේ මොනවද තාක්ෂණිකව ගත්තොත්. තාක්ෂණිකව මිනිස්සු ඡන්ද දෙන්නේ භාවිතාවේ ඡන්ද දෙන්නේ වෙන විදියක්. මම අර කිව්වා වගේ ආගම වගේ අර කල්ලි කණ්ඩායම් වලට ඡන්ද දෙනවා. තාක්ෂණිකව අපි දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට. හැම දේශපාලන පක්ෂයක්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දෙනවා. ඒකේ රටේ තියෙන ලස්සනම වචන ටික දාලා මිනිස්සු අපේක්ෂා කරන මිනිසුන්ගේ සුරලෝකයට ගෙනියන්න ඕන කරන ඔක්කොම ටික ඒක ඇතුළට දානවා. අපි අරක කරනවා මේක කරනවා සංවර්ධනය මෙහෙමයි ඉස්කෝල හදන්නේ මෙහෙමයි රෝහල් හදන්නේ මෙහෙමයි ඔබේ අවශ්‍යතාවය අපි ගෙදරට ඇවිල්ලා කරනවා මේ ඔක්කොම ටික දානවා. විශ්වාසය වැඩි කරගන්න කාල සීමාවක් දෙනවා. කාල සීමාවක් දෙන්නේ අවුරුදු 5 ඇතුලේ. හැබැයි මේක නීතිමය වශයෙන් අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි යෝජනා කරන්නේ මේ මැනුෆෙස්ටෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ලීගල් බයින්ඩින් එකක් තියෙනවනේ. නීතිමය බැඳීමක් තියෙනවා. මොකද මම ඡන්ද දෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විශ්වාස කරලා. එහෙමනම් ඒකට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒක අභියෝගයට ලක් කරන්න ඡන්දදායක හැටියට මට අයිතියක් තියෙන්න ඕනේ. ඒතර අපි දේශපාලන පක්ෂවල දැන් ඊළඟ මැතිවරණයේදී අපි මේක කරන්න ඕනේ. ඒකයි අර ඩිමාන්ඩ් එක හදන්න ඕනේ. තටි රත් වෙච්ච වෙලාවේ ඩිමාන්ඩ් එක මේක එක ඩිමාන්ඩ් එකක්. ප්‍රතිපත්ති ප්‍රකාශන මීට පස්සේ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරනවා නම් ක්‍රියාත්මක කරන සැලැස්මක් එක ඉදිරිපත් කරන්න ඕනේ. රටේ හැම දිස්ත්‍රික්කයකටම සෞඛ්‍ය පද්ධතිය නගා සිටවන්න කාරණේ යටතේ අපි හොඳ රෝහල් පද්ධතියක් දෙනවා කියලා කිව්වොත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අපි දෙනවා කියලා කිව්වොත් කොයි කාලය ඇතුළත දෙන්නේ? ඒකේ පළවෙනි පියවර කොහොමද? පළවෙනි මාස 6 ඒකට අදාළව මොනවද කරන්නේ? අවුරුද්ද ඇතුලේ මොනවද ඒක කරන්නේ? කොයි කාලෙද මේක ඉවර කරන්නේ? ඒ කියන්නේ ආණ්ඩුවේ දේශපාලන පක්ෂයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඒ සැලැස්මට කාල රාමුවක් ඇති කරන්න ඕනේ. කාල රාමුව විතරක් මදි. ඒක කාල රාමුවක් තිබුණා අපිට මොනිටර් කරන්න පුළුවන්. ඒ කාලේ මේක වුණාද? මේක වුණාද? මේක වුණාද? දැන් ලෝක රටවල් වල මේවා මොනිටර් කරනවා. කැනඩාව, ඕස්ට්‍රේලියාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මොනිටර් කරනවා. අවුරුද්දෙන් අවුරුද්ද වාර්තා දානවා. එතකොට ඒකට සල්ලි හොයන්නේ කොහොමද? ඒකනේ වැදගත් වෙන්නේ. අර හොඳම දේවල් දැම්මට දැන් අපේ රටේ අයවැය බලන්නකෝ. දැන් අයවැය කවුරුත් විශ්වාස කරනවද කියලා හිතන්න. අපි මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ අපේ ගෙදර පොඩි රේඩියෝ එකක් තිබුණා. රත්තරන් පාට වගේ නිකන් දැලක් ගහපු රේඩියෝ එකක්. අයවැය කියනකොට අපේ අහල පහල ගෙවල් වල අය අපි මේ කැවුම් කෙසේ මේවා මේ අලුවා වගේ දේවල් හදලා ඒක අහන්න මිනිස්සු එකතු වෙනවා. ඇයි ඒකේ මොන හරි සහන හම්බ වෙනවා. ඒකේ කියන දේට වටිනාකමක් තිබුණා. විශ්වාසයක් තිබුණා. දැන් අද ඒ විශ්වාසය නැත්තටම නැති වෙලා ගිහලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන සැලැස්ම ඒකට මුදල් හොයාගන්න විදිය ඒ සියල්ල ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ තියෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කළේ නැත්නම් අපිට අයිතිය තියෙන්න ඕනේ ඒක අභියෝගයට ලක් කරන්න. එතකොට මේ හැම දෙයකින්ම අපි කරන්න හදන්නේ අපේ ඩිමාන්ඩ් එක හදාගෙන පාලන තන්ත්‍රය යහපත් කරගන්න එක. එතකොට ගාල මුද්‍ර පිටියට අපේ රටේ තරුණ පරපුර එකතු වෙලා ඉන්නවා. ඔවුන් කියනවා මේ වර්තමානයේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම අයින් කරලා ඉවත් කරලා ජනතාවගේ කියලා ජනතා කවුන්සිලයක් power to the people මේක තමයි ඔවුන් අරගෙන ආපු සංකල්පය. මේ power to the people කියන සංකල්පය තුලින් ඔබතුමා ඔය කියන ඩිමාන්ඩ් එක ඇත්තටම හදාගන්න පුළුවන්ද? මේ සම්පූර්ණයෙන්ම ඉන්න සිස්ටම් එකම අයින් කරලා අලුත් නියෝජිතයොත් එක්ක ජනතා කවුන්සිලයක් එක්ක ඔබතුමා ඔය කියන ඩිමාන්ඩ් එක හදාගන්න පුළුවන්ද? මේකද ඔබතුමාගේ ඩිමාන්ඩ් එක නැත්තම්? ඇත්තටම දැන් 31 සර්වජන ඡන්ද බලය දීමෙන් කළේ power to the people තමයි. එතකොට පුරවැසියා තමයි ප්‍රමුඛ වෙන්නේ. න්‍යායාත්මකව ගත්තොත් පුරවැසියා තමයි ප්‍රමුඛ වෙන්නේ. හැබැයි අද පුරවැසියා දෙවෙනි තුන්වෙනි හතරවෙනි තැනට තල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා. මොකද දේශපාලඥයා රාජ්‍යනිලධාරියා එහෙම පහළට ගිහිල්ලා. හැබැයි මහජනයාගේ තමයි පරමාධිපත්‍යය. එතකොට මහජනයා තමයි ප්‍රධානියා වෙන්න ඕනේ. ඒක හැබැයි පොතේ විතරයි තියෙන්නේ. ප්‍රායෝගික භාවයේ ඒක නෙමෙයි. හැබැයි ඒක තමයි දැන් ඒකේ සීමාව පැන්නට පස්සේ අර කෙනෙක් අපි කියනවනේ සීමාව පැන්නට පස්සේ දැන් ඉවසන මිනිස්සු ඉන්නවනේ. රතු ඉර පැන්නාම කොතන නවතිනවද දන්නේ නැහැ. දැන් මේ ඉවසලා මිනිස්සුන්ගේ රතු කට්ට පැනලා තමයි අරගල භූමිය පටන් ගත්තේ. ඒක ආර්ථික සාධකෙත් එකට බලපෑමක් තිබුණා. ගවර්නන්ස් හැබැයි ආර්ථික සාධකේ බලපෑමක් තිබුණාට ගවර්නන්ස් උඩ තමයි මේ ආර්ථික අර්බුදය හැදුනේ. ඒ කියන්නේ ගවර්නන්ස් සිස්ටම් එක අපේ හොඳට තිබුණා නම් ආර්ථික ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට දැන් අරගල භූමියේ
මතුපිට ප්‍රකාශනය සහ එක ගැඹුරු ප්‍රකාශනය. මොකද අරගල භූමියේ ඒගොල්ලෝ කියන දේ අපිට ඉන්ටර්ප්‍රීට් කරන්න මට අයිතියක් නැහැ. නමුත් මගේ තේරුම් ගැනීම මට කියන්න පුළුවන්. දැන් ඔවුන් කියන්නේ එළියේ මහජන කවුන්සිල් එකක් අපි හදන්න ඕනේ. පාර්ලිමේන්තු 225ම වැඩක් නැහැ. 225ම හොරු. රාජපක්ෂවරු යන්න ඕනේ. ගෝඨාභය යන්න ඕනේ කියලා. හැබැයි ඒවා මතු පිටින් අපිට ඇහෙන දකින පේන දේවල්. හැබැයි මේක යට තියෙන ගැඹුරු ප්‍රකාශය මගේ තේරුම් ගැනීම ඒ කියන්නේ ඒක ඔවුන්ගේ මේ අදහසේට හානියක් වෙනවා නම් මම ගැන කනගාටු වෙනවා. නමුත් මගේ තේරුම් ගැනීම ඒ අය කියන්නේත් මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කියලා. මේ 225ම එපා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න දැන් ඉන්න 225 එපා කියන එක නෙමෙයි. දැන් මේ 225 එපා කියලා මේ ජාතියෙම තව 225ක් පාර්ලිමේන්තුවට ගේන කියන එක නෙමෙයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ බලවිව්හේනුයි වෙනස් වෙන්න ඕනේ කියන්නේ. මේකට මේ අල්ලස දූෂණයයි නැති වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ ගවර්නන්ස් සිස්ටම් එක මේකට ඇතුල් වෙන්න ඕනේ කියන එකයි කියන්නේ. චෙක් ඇන්ඩ් බැලන්ස් තියෙන්න ඕනේ කියන එකයි කියන්නේ. ජනාධිපතිවරයා අසීමිත බලධාරියෙක් වෙන්න බෑ කියන එකයි මේකෙන් කියන්නේ. එහෙම වෙලා එක පවුලක් වටා බලය කේන්ද්‍රගත වෙන්න බෑ කියන එකයි කියන්නේ. යාළුවෝ ටිකක් එකතු වෙලා බලය හසුරවන රාජ්‍යයක් බවට වෙන්න බෑ කියන එකයි මේක ඇතුලේ ගැඹුරු ප්‍රකාශයේ තියෙන්නේ. එතකොට ඒ ගැඹුරු ප්‍රකාශය යථාර්ථයක් කරන්න මේ මොහොත දක්වා පාර්ලිමේන්තුව අසමත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ කතා කරපු දේවල් දිහා බැලුවහම ඇත්තටම පුරවැසියා අරගල භූමිය විතරක් නෙමෙයි අරගල භූමිය කියලා අපි අදහස් කරන්නේ ගෝල්පේස් පිටිය. හැබැයි ගෝල්පේස් එකෙන් එළියේ ඒ අදහසම දරන තව දසදහස් ගණනක් මිනිස්සු ඉන්නවා. ඒක තමයි අපි අර 9 වෙනිදා එක්තරා විදිහකට එළියට ආවෙත්. අතෙන්ට ගහනකොට තව පිරිසකට රිදෙන්නේ ඒකයි. ඒ මතයේම ඉන්න තව පිරිසක් ඉන්නවා. හැබැයි මේ මතයට සාධාරණ ඇහුම්කන් දීමක් පාර්ලිමේන්තුව කරලා නැහැ. කරනවා නම් මේ මොහොතේවත් ඒ ගවර්නන්ස් සිස්ටම් එක ඉල්ලන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න ක්‍රියා කරන්න ඕනේ. ඒකේ තවමත් එන යෝජනාවල මේකද ඔබතුමාලා කියන සිස්ටම් චේන්ජ් එක. ඒ සිස්ටම් චේන්ජ් එක ගවර්නන්ස් ස්ට්‍රක්චර් එකක්. මම අපි අද ඉදිරිපත් කරපු කාරණා 4ක් මම කියන්නම් කියලා ඉවර කරන්නම් කරුණු විතරක්ම කියලා. එකක් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දිගුවක් ඕනේ. කියන්නේ තව සාධනීය ලක්ෂණ ඇතුළත් කළා. මොකද 19 අඩුපාඩු තිබුණා. හැබැයි දැන් මේ පාර්ලිමේන්තුව ඒක කරන්න සූදානමක් නැති බවක් පේන්නේ. ඊළඟට ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේට කවුන්සිල් එකක් අපි යෝජනා කරනවා. ඒ වගේම විනිවිද භාවයක් සහ වගකීමක් සහිත රාජ්‍ය මූල්‍ය ක්‍රමවේදයක්. අද වගවීම කියන එක නෑ. විනිවිද භාවය කියන එක රාජ්‍ය මූල්‍ය නෑ. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊළඟට ජාත්‍යන්තරව පිළිගත් යහපාලන මූලධර්ම මත පදනම් වෙච්ච රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රධාන කාරණා 4 මීට වඩා තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. අර ඉල්ලුම සැපීමට තව ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. නමුත් කාලය ඉවර නිසා මේ කාරණා 4 අපි ප්‍රධාන කාරණා හැටියට ඉදිරිපත් කරනවා. මේක මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රකාශනයක් හැටියට තමයි අපි අද එළියට දැක්කේ. රාජ්‍ය සේවයේ පරිපාලන සේවයේ හිටපු විශ්‍රාමික ලේකම්වරු තමයි මේකට මූලිකත්වය ගත්තේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපේ සාකච්ඡාව අවසන් වෙනවා. තව අපිට කතා කරන්නට තිබ්බනම් හොඳයි. නමුත් අපේ හොගේ හෝරාවක කාල සීමාව නිමවට පත් වුණා. අපි තවත් දවසක ඔබතුමාව සම්බන්ධ කරගෙන මේ පිළිබඳව වැඩිදුරට කතා කරමු. අවසාන වශයෙන් ඔබතුමන්ට ඔබ බලංගන වැඩසටහන බලංගන සියලුම දෙනාට කියන්නට තියෙන්නේ රාජ්‍යයක වැදගත්ම පුරවැසියා ඔබ රටක වැදගත්ම පුරවැසියා ඔබ දැන් තැටිය රත් වෙලා තියෙන වෙලාවේ අත පුච්ච ගන්න නැතුව රොටිය පුච්ච ගමු. රජයේ වැදගත්ම පුරවැසියා ඔබ කියන කාරණේ ඔළුවේ තියාගෙන මින් ඉදිරියට නිවැරදිම තීරණ ගමු. එහෙම නිවැරදිම තීරණ ගත්තොත් අපිට පුළුවන් වෙයි ඔබතුමන්ලා ඉල්ලන ඔබ කතා කරන සිස්ටම් චේන්ජ් එක ඉක්මනින්ම කරගන්නට. තවත් මෙවැනිම කාලීන ටොක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බ වෙමු.